මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මහනුවර අස්ගිරිය වාරියපොළ ශ්‍රී සුමංගල මාවත අංක 4-29 ලිපිනෙහි පදිංචි SB රත්නායක මහතා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහනුවර අස්ගිරිය වාරියපොළ ශ්‍රී සුමංගල මාවත අංක 4-29 ලිපිනෙහි පදිංචි SB රත්නායක මහතාගේ 2022 වර්ෂයේ මාර්තු මාස 17 වන දිනට යෙදී ඇති ජන්මදිනයට ආශිර්වාද පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. පරලෝ සැපත් වන්නට යෙදුණු HA පියසේන පියාණන්, HA නැන්සි නෝනා මෑණියන්, SB පුංචි බණ්ඩා පියාණන් ආදී සියලු දෙනා පින් ලබා ගන්නා තැනක උත්පත්තිය ලබා ඇතනම් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබී උන්වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවර ලෝකවාසී සත්වයාගේ නිවීම පිණිස පවත්වාගෙන යාමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං ච කාම සුඛං ලෝකේ යං චිදං දිව්‍යං සුඛං තණ්හක්කය සුකස්සේතේ කලං නග්ගං තිසෝලසින්ති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරමින් දේශනාව පටිගත කිරීමට සම්බන්ධ වෙන්නා වූ සදහැබර පින්වතුන් ප්‍රමුඛ මේ මොහොතේ ප්‍රඥා නාලිකාව තුළ ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමට සෝදානම් වෙන්නා වූ ලක්වාසී ලෝකවාසී සදහැබර පින්වතුනි, අනුග්‍රහක බවතුන් අපට නිවන් මඟට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනාවක් කියන නිදහස් මාතෘකාව ලබා දී තිබෙනවා. සැබවින්ම මම මතක් කරන දෙයක් තමයි මේ නිවන් මඟට උපනිශ්‍රේ වෙන කියන මේ වචනය අපට දෙන්නට තරම් මේ බෞද්ධ සමාජයේ බුද්ධිමත් වීම, ඥානවන්ත වීම පිළිබඳව බුදු සමයෙන් කරනු ලබන්නේ මානසික විප්ලවයක්, චින්තන විප්ලවයක්. අනාගත බුදු ශාසනයක් තුළ නිවන් ප්‍රාර්ථනා කරනවා කියන එකේ තේරුම මේ චින්තන විප්ලවය එදාට කල් දාලා කියන එකයි. කවදාවත් අදරට හැදෙන්නේ නැහැ. එතකොට මේ වර්තමාන රටට අවශ්‍ය වෙන බාහිර විප්ලවයන් ඒ අය කරපු අවයි. මිනිස් චිත්තසංතානයන්ගේ අධ්‍යාත්මික විප්ලවය නිරවුල් බුදුදහම තේරුම් අරගෙන අනුගමනය කිරීම තුළින්, එකිනෙක කෙනා අනුගමනය කිරීම තුළින්, ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව තම තමන් අනුගමනය කිරීම තුළ මේ නිහඬ විප්ලවය සිදුවෙන බව පමණක් නොව බුදු සමයෙන් පැහැදිලි කරවා දාලා වූ උත්තරීතර සැනසීම එයාට අත්දකින්න පුළුවන් වෙනවා කියන එක පිළිබඳ මට තිබෙන්නේ බලවත් විශ්වාසයක්. ඒ අනුන් කියලා දීපු නිසා විශ්වාසයක් නෙමෙයි, පරපුරේ නානිසා විශ්වාසයක් නෙමෙයි. මේ ත්‍රිපිටකය නම් වූ ආගමික ග්‍රන්ථ සියල්ල සමග ලෝකේ පවතිනා වූ අනිකුත් ආගමික ග්‍රන්ථ සහ චින්තන ග්‍රන්ථ, දාර්ශනික ග්‍රන්ථ පරිශීලනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මා පැමිණ තියෙන නිගමනයයි. ඒ නිගමනයට පැමිණෙන්නට මට උදව්පකාර වුණ කරුණ තමයි සුනීත සෝපාක කියලා කියන්නේ මහා විශාල ප්‍රභූවරු උගත්තු ධනවත්තු නෙවෙයි. ඔවුන්ට ප්‍රශ්නයක් මතුණා ජීවිතේ. ඔවුන් ජීවිතෙන් පලා ගියේ නැහැ. ඔවුන්ට බුදුසමෙන් මේ ප්‍රශ්නට උත්තරේ හම්බ වුණා. ඒ හැම දිනාගම ජීවිතේ මතුවන දෙයක් තමයි දරා ගන්නට බැරි දුක කියන එක.
එය දුක නැති තැනට පත් වුණේ කුමක් නිසාද? ඇඳුම් මාරු කළ නිසාද? ගම අතහැර ගිය නිසාද? මත්පැන් පානය කළ නිසාද? නැහැ. මේන් කියවෙනවා මේ මිනිසෙක් කරදරයට හිරිහැරට පත්වීම කියන එක, දුකට පත්වීම කියන එක ලෝකයේ අඩක් නෙවෙයි කියලා. ලෝකේ පවතින ඒ සඳහා අවශ්‍ය පුංචි ප්‍රත්‍ය විතරයි. ප්‍රත්‍ය කියන කාරණා උපයෝගී වෙන කරුණු කියන එක. හේතු කියන එක ප්‍රධාන කරුණ කියන එක. එතකොට දුකට හේතුව බාහිර ලෝකේ තියෙන දේවල් කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහැනේ. අටලෝ දහම හරි, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරි මේ දේවල් දුකට හේතුව කියලා වදාරන්නේ නැහැනේ. ඒක චිත්තසංතානයේ හටගෙන මෝරා වැඩෙන්නා වූ දුර්ගුණයක් නැත්තම් මුලාවක්. මෙන්න මෙතන තේරුම් අරගෙන මෙතන වෙනස් කිරීම තමයි බුදු සමයේ මිනිසා තුළ ඇති කරන්නා වූ චින්තන විප්ලවය කියලා කියන්නේ. ලේහලන විප්ලවයකුත් නෙමෙයි, වෙනත් සංග්‍රාමයක් නෙවෙයි, නමුත් සංග්‍රාමයක්. නමුත් ඒ සඳහා අවතීර්ණ වෙන්න අවශ්‍ය මූලික අවබෝධය මිනිසාට ලැබෙන්න ඕන. අවාසනාවකට ආගමික අධ්‍යාපනය කියලා පාසල් දහම් පාසල් පිරිවෙන තුලින් ලබා දෙන්නා වූ අවබෝධය මේ සඳහා උදව් වෙන්න පුළුවන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හේතුව ඒක විෂයන් 5ක් 6කට බෙදලා අවුරුදු 2700ක ඉතිහාසය සිදුවීම් සියල්ල පාඩම් කරනවා. දැනගත යුතු මූලික කාරණාව ප්‍රායෝගික වෙන්න අවශ්‍ය එතෙන්ට සමීප වෙන්න ලැබෙන්නේ නැහැ කාටවත්. ඒ අධ්‍යාපනයත් ඒ උගත් බවත් සිසු විෂයන්ට සමගාමීව උගතෙක් බුද්ධිමතෙක් බවට පත් කරලා රැකියාවක් කරන් දෙන වෘත්තිකයෙක් බවට පත් කරනවා යරුණාම බුදු සමයෙන් පෙන්වන ප්‍රායෝගිකත්වයට ප්‍රවිෂ්ඨ වෙන්නට උන්ට හැකියාවක් නැහැ. මේ තමයි මම දකින මේ සමාජයේ තිබෙන අවාසනාව. මිනිසුන්ට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන සෝචනීයත්වය මෙයයි. 2700ක් ගියත් පරපුරෙන් කටපාඩම් කරගත්තා වූ ග්‍රන්ථකරණය කර තිබුණා වූ අවශ්‍ය නම් උත්සාහයෙන් හෙළි කරගත යුතු හැකි සදහම් මාවතක්, සදහම් ප්‍රවේශ මාවතක් තිබියදී ඒකට කුමක්ද කියන්න තියෙන්නේ? අඳුරත් නෙමෙයි ආලෝකයක් බලන්න දේවලුත් තියද්දී ඇස්පියාන ඉන්නවා වගේ. ළමයි කියන්න තියෙන්නේ. නොදැක්කා වගේ ඉන්න එක. අදටත් මට මේ සමාජයේ ජීවත් වෙනකොට ඇතැම් අය කරන ප්‍රකාශ කරන්නා වූ පින්වාක්‍ය ආශ්‍රයෙන් ඇයි මේ නොදැක්කා වගේ ඉන්නේ කියලා හිතෙනවා. මේ පිළිබඳව කරුණු ටිකක් ඉදිරිපත් කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. මේ ගාථාව සමහර විට මගේ ධර්ම දේශනා කරපු අය අනන්ත වාරයක් අහලා ඇති. මම මේක උපුටා දක්වනවා යම් යම් තැන්වල. අද ගන්න උපුටා දක්වන්න නෙමෙයි. මේක තියෙන තැන. මේ කුද්දනිකායේ මුච්චලින්ද වග්ගය මේකට කියන රාජ සූත්‍රය කියලා. මේකේ ඔක්කොමම කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කතන්දරයක් වෙනවා කියන්න ගත්තොත්. බුදුන් වහන්සේ මෙතෙන්ට ප්‍රවිෂ්ඨ වුණේ ඇයි කියන කාරණාව. එහෙම නැත්නම් මේ අපි දකින වචනවල අපි හදලා තියෙන අර්ථය හරිද කියන කාරණේ පිළිබඳව මට මේකේ කතාවක් තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා පිණුසිඟා වළඳා අනතුරු ඇති කරගත්ත කතාවක්. මේ කතාවේ තිබෙන්නේ රජවරු දෙන්නෙක් සම්බන්ධයෙන්. මාගදෝ සේනියෝ බිම්සරෝ රාජාවා පසේ නදී කෝසලෝති. බිම්සර රජුරවන්ටයි පසේ නදී කොසල් රජුරවන් දෙන්න අතර මහත් ධන ඇත්තේ, මහත් භෝග ඇත්තේ, මහත් භාණ්ඩාගාර ඇත්තේ, මහත් විජිත නැත්තම් බලවත් බල ප්‍රදේශ ඇත්තේ, ඒ වගේම සිවුරඟ සේනාසනින් බලවත් කවුද?
ඔන්න දැන් මේ කතාව තමයි බුදුරජාණන් වහන්සේ වඩිනකොට අදාළ වෙන්නේ. අදාළ වුණාම තමයි බුදුරජාණන් වහන්සේ විමසන්නේ නුඹලා මොන කතාවකද හිටියේ? අපි මේ රජ්ජුරුව දෙන්නගේ සම්පත් පිළිබඳව කාටද වැඩියෙන් තියෙන්නේ කියලා කතා කරමින් හිටියේ කියලා. දැන් බුදුන් වහන්සේ දෙන උත්තරේ මොකද්ද? මේ ඔස්සේ මම බුදුන් වහන්සේ දකිනවා. ඒක පාලියෙන්ම කියලා මම විස්තර කරන්නම්. නක්වහං නක්වේතම් භික්ඛවේ තුම්හාකම් පතිරූපං කුලපුත්තානං සද්දා අගාරස්මානගාරයන් පබ්බජිතානං. ඔබල මේ ගෙදර අතහැරලා සබ්බ දුක්ඛ නිස්සරණ පදයෙන් ගෘහ ජීවිතය කියන්නේ සාමාන්‍යයෙන් එතන මව්පියන් දූ දරුවන් පෝෂණය කියන කාරණාව ගයක් නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. සසුන් බඹසරට පිවිසියා නම් ඔබ මේ කරන්නේ ගැලපෙන්නේ නැති වැඩක් කියලා කියන්නේ. මහණෙනි නුඹලා මෙබඳු කතා කරන්නේ අද්දය සද්ධාවන්ත සසුනින් පැවිදි වුණා වූ අයට නොගැලපෙනවා. සන්නිපතිතානංකෝ භික්ඛවේ ද්වයං කරණීයං. ඔබලා එකතු වුණා නම් වැඩ දෙකයි කරන්න තියෙන්නේ. ධම්මේවා කතා අරියවතු නිභාවෝති. කතා කරනවා නම් දැහැමි කතාවක් නැත්තම් තමන්ගේ කෙලෙස් ප්‍රහාණයට දැනුවත් වීමට අදාළ දෙයක් ගැන කතා කරන්න. නැත්නම් අපි පස්සේ පැහැදිලි කරමු කොහොමද ඒක කියලා ආර්ය තුන් ස්නිම්භූත භාවයෙන් වැඩ ඉන්න. දැන් මේක තවත් තැනක තියෙන්නේ කොහොමද? දෙතිස් කතා කියලා. දෙතිස් කතා ඇතුළත් කරන්නේ මොනවද? රාජ කතා, චෝර කතා, ගාම කතා, නිගම කතා, සග්ග කතා කියලා ඉතින් යුද්ධ බැටළීම් පිළිබඳව මේ විදිහට සිද්ධි විග්‍රහයක්. මේ කතා කළේ රජුරෝ ගැන, යුද්ධ පටියෝ ගැන. දැන් මම සමාජයෙන් අහන ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් ගත් කල 550 ජාතක පොත කියලා දේශනා කරලා තියෙන දෙතිස් කතාවක් නෙවෙයිද? මම මේ බුදුන් වහන්සේට අපහාස කරන්න එහෙම ගන්නවා නෙවෙයි. මේකේ මාවතේ වැරද්ද පෙන්වන්න ගන්නෙ. මේ නයින් බැලුවොත් ඒවා ඔක්කොම රාජකතා, චෝර කතා තමයි. බුදුන් වහන්සේ ශිෂ්‍ය පිරිසට මේ වගේ දේවල් ගැන කතා කරන්න එපා කියලා මේක කරයි කියලා ඔබ හිතනවද? එනිසා මම හිතනවා ජාතක පොත කියන්නේ දෙතිස් කතාවක් නෙවෙයි කියලා. අවාසනාවකට මෙහි අඩංගු ධර්මපරයයට යන්න අපි සමත් නැහැ. මන්දයත් මේක කුද්දනිකාය ජාතක පාළිය. මේක දඹදිව යුගයේදී මේ ජාතක කතා අස්සරෙන් කතා හදලා අපට දීලා තියෙන්නේ අපේ අය. එතකොට ඒක තුළ අපි බලන්නේ අතීත කතාවක්. සදහම් යටපත් වී තිබුණ සමයේ සද්ධාවන්ත උපාසක පිරිසට සිංහල භාෂාව තේරෙන්නේ නැති අයට නැත්නම් කතා කරන්න තේරෙන්නේ නැති අයට අකුරු ඉගෙන ගත්ත ටික දෙනකොට ධර්මශාලාවට ගිහින් මේ අතීත කතාවක් කියලා රහ විඳින්න හදපු එකක් මේක. හැබැයි ඒකේ තියෙන රහස් තියෙනවා. මේක දෙනවා නිදාන කියන වචනයක්. නිදාන කතාව. ඒ නිදාන කියන වචනෙන් කියනවා ඇත්තේ මේකට හේතුන කාරණේ මොකක් හරි. ඒ වගේම පූර්වාපාර සංදි ගැලපීම කියලා එකක් තියෙනවා. ඒක අපට තියෙන ඉස්සර ජීවිතේ මේ ජීවිතේ ගලප එකක්. හැබැයි චතුස්සත්ත්‍ය කුළු ගැනීම කියලා එකක් තියෙනවා. ඒක නෑ නේද ඒකේ. දැන් මේ චතුස්සත්ත්‍ය කුළු ගන්නවා දේශනා කළා විට තමයි අවබෝධ ලබා ගත්තයි කියලා. හොඳයි අද ජාතක 547ම කියවලා කාට හරි බලන්න අවබෝධය ලැබෙයිද කියලා? එනිසා මේ මම දකින දේ තමයි බුදුවරුන්ට ලෝක සම්බන්ධයෙන් කතාවක් නැහැ. ඒ සියල්ල මිනිස් ජීවිතයට ගලපා පරිහානිය අපරිහානිය දේශනා කිරීම පමණයි බුදුවරුන්ට කරන්න තිබුණේ. මේ සූත්‍ර දේශනාවල ඒකමයි තියෙන්නේ.
එමනම් ජාතක දේශනාවලත් ඒක තමයි තිබෙන්නේ. නමුත් ඒක අද හොයන්න බැරි තරම් යට වෙලා. මොකද කතාන්දරේ කියන්න කතාන්දරේ තොරන් ගහන්න අරගෙන සිද්ධියක් දිහා අපි බලන් ඉන්න වැරුණාම ඒක තුලින් අපි දකින්න අපි දන්නේ නැහැ. ඔබ මට සවන් දෙනවා නම් මම ඉදිරිපත් කරන උදාහරණයක්. දුගිදුප්පත් නිවසක පියාට කෑම්බීම් මැරුණාම යමක් සම්පත් ගෙනත් දෙන්න වත්කමක් නැති නිසා මේ ගෙදර ඉන්න අය ඉන්නේ වැරහැලිය අඳගෙන. කැඩපතක් නැහැ මූණ බලා ගන්න. එවිට හිසේ හැඩපළු ගෙතෙන එක හරි දත්වල කහට බැඳෙන එක හරි මොහොනේ තියෙන රැලි හරි පේන්නේ නැහැ. අනතුරුව තව කවුරු හරි කැඩපතක් ගෙනත් දුන්නොත් කැඩපත එවිලා බැලුවම කැඩපතද පේන්නේ? Tamanද පේන්නේ. එතකොට Taman පෙනෙන්න ගත්තාම හිසේ හැඩපළු හදාගනීවි, දත් මැදගනීවි, මොනේ රැලි මොන සෝදන සකස් කරගනයිවි. කුමක් නිසාද? කැඩපත තමා පෙන්වූ නිසා. මෙසේ සූත්‍ර දේශනා යනු තමා දකින කැඩපතක් නම් ජාතක කතා යනු තමා දකින කැඩපතක් විය නොහැකිද? අදහස් වශයෙන් අලුතින් ඉදිරිපත් කරන්න වෙලා තියෙන යන්නේ ඒකයි. මොකද මම කිසි විටකත් බුදුන් වහන්සේ දෙතිස් කතාකාරයෙක් කියලා කියන්න කවදාවත් මම ලෑස්ති නෑ. ඒ තරම් උන්වහන්සේට මම ගෞරව කරනවා. මේ ධම්මයවා කතා අරිවා තුන්නී භාවයන අර යථාවාදී යථාකාරී තථාවාදී ගුණයට ඇතුළත් වෙන්න ඕන. කියන දේ කරන දේ කෙනෙක් නේ. උන්වහන්සේ අනික් කට්ටියට රජුරුව ගැන කතා කරගෙන ඉන්න එපා කියලා යට ගිය දවස් බර්ණස් නෝර රහමදත්ත රජුරුව ගැන කතා කරුවා කියන්නේ මොකක්ද එහෙනම්? මිට වඩා දෙයක් මේවැ තියෙන්න ඕන. හොඳයි, තව ටිකක් බුද්ධිය දියුණු වෙනකොට හොයාගනීවි. අපි දැනට මේ තියෙනේ මං හොයාගනිමු. දැනටත් මට ඔය සමහර කතාවල පේන පෙළ දහම් පෙළ පෙනෙනවා. නමුත් ජාතක කතා විකෘති කරයි කියන චෝදනාවක් එයි කියලා පැහැදිලි කරන්න නැතුව ඉන්නවා. අපිටයි මේක වැරදුනේ. අපි තමයි මේක මේ බුද්ධ ආගම දන්නවා කියන්නේ සිද්ධාර්ථ කුමාරයා උපන් තැන් පටන් අද දක්වා වෙච්ච දේවල් ඔක්කොම දන්නවා කියන එක. නමුත් තථාගතයන් වහන්සේ වදාරන්නේ බද්දවගේ කුමාරුන්ට වඩා වටින්නේ තමන් ගැන හොයන එක දනුන් ගැන හොයන එකද. ඒ තමන් ගැන හොයනවා කියන්නේ අර කැඩපතක් තුලින් තමන්ගේ අඩුපාඩු පේනවා වගේ අපේ ශරීරයේ පේනවට නෙවෙයි. මේ අප මේ පීඩාවට වෙහෙසටපත් වෙන්නේ ලෝකේ නිසාද අපේ වරදක් නිසාද? අපේ මිදෙන්නට කුමක් කළ යුතුද? දෙවෙනි කාරණයකට මම යනවා ඔබ ඉස්සරහා. මෙන්න මේ ගාථාව ගන්න. දැන් මේ ගාථාවේ තිබෙනවා මේ පිළිබඳව බුදුන් වහන්සේ ඉදිරිපත් කළ අදහස. අර රජවරුන්ට තිබෙනා වූ සම්පත්නේ සැප කියලා කියන්නේ. ඒ පිළිබඳව උන්වහන්සේ වචනයක් දෙනවා. යංච කාමසුඛං ලෝකේ කංසුව කියලා යම් දෙයක් තියෙනවාද? ඒ කංසුව මිනිසුන් පුණ්‍යාභිසංකාර නැත්තම් පින්දහම් රැස් කරලා පරලෝක ගිහින් දෙවියන් අතර උපදිනවාද? යංචදන් දෙවියන් සුඛං. මේ දෙකම එකතු කරනවා බුදුන් වහන්සේ එක පැත්තකට. එකතු කරලා වදාරනවා. ඔබ දකින මේ සොයන් ඔක්කොම එක පැත්තකට ගත්තොත් බුදුන් වහන්සේ ලෝකේ පැහැදිලි කර වදාරන්නා වූ අවේදිත නම් සොය හැමවේ. කලං නග්ගන්ති සෝලසින් 16න් එකක් තරම්වත් කාමසුඛේ වටින්නේ නැහැ තණ්හක්කේ සුඛේ තරම්. එතකොට අපි තමයි සිංහල බෙහෙත් කිරනකොට මංචාඩි 16ට බෙදලා තියෙන්නේ කලඳ. එතකොට මංචාඩි ඒවා 16ක් කලඳක් හැදෙන්නේ. මංචාඩි එකක් තරම් ප්‍රමාණයක් තමයි කාමසුඛය, දිව්‍යයන්ගේ සුඛය සහ මේ තියෙන ඉන්ද්‍රිය ගෝචර සුඛය. මංචාඩි 15 වාගේ සමසුපයක් තමයි බුදුන් වහන්සේ මිනිසාට ලබා දෙන්න හදන සුඛය. නමුත් මා මෙතන දකින්න දෙයක් තියෙනවා. ඔන්න ඊළඟ වචනේ මම ඔබට කියන්න යන්නේ. ඔබ අසා තිබෙනවනේ වේදිත සුඛය, අවේදිත සුඛය. මේ සිංහලට පරිවර්තනය කරන තියෙන විදිහ මට හිතෙනවා සුදුසු මදි කියලා. විඳින සුඛය, විඳින්න නැති සුඛය.
කෙනෙක් මට මෙහෙම කියනවා. මේ ලෝකේ ජීවත් වෙනකොට මේ වස්තුවරින් විඳින සුඛයලු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් ගියන් පස්සේ මේ අස්කම් නැති නිසා තියෙන සුඛය අවේදිත සුඛයලු. දැන් උන්වහන්සේ නිවන් සැප ලැබුවේ අවුරුදු 80න් පස්සේද එතකොට? ඇයි මේ දීඝනිකායේ ඥානසෝනි සූත්‍රයේ සඳහන් වෙන්නේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ නිවිලා ඉඳගෙන අනිත් අයට නිවෙන හැටි කියලා දෙනවා. දැන් නිවිලා තියෙන්නේ 80ද 35ද එහෙනම් 35 සිට 80 දක්වා වින්ද එහෙමනම් අවේදිත සුඛේ නෙවෙයිද? දැන් වේදිතේ අවේදිතේ ජීවිතය තුලම තියෙන එකක් නෙවෙයිද? දැන් කොහොමද අපි මේක ලියාගන්නේ? ඔන්න මේ අපි දැන් මේකට යන්නයි යන්නේ. මේ කාම සුඛය යනු කුමක්ද කියන එක පිළිබඳව සාමාන්‍ය කෙනෙක් තේරුම් ගන්න විදිය වැරදි. එතනයි හදන්න ඕන. සමීක්ෂණයක් කරලා සමාජයෙන් අහලා බලන්න මේ විඳින සැප කොහෙද තියෙන්නේ කියලා. රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසේහි, ස්පර්ශේහි බාහිර ලෝකේ තියෙන්නේ. ඒ ලෝකේ තියෙන සැප තමයි අපි හොයන්න යන්නේ. සංගීත සම්දර්ශනයක් බලන්න යන්නේ, චිත්‍රපටයක් බලන්න යන්නේ, අලිපොරයක් බලන්න යන්නේ, අවුරුදු උත්සවයක් බලන්න යන්නේ නැති නිසාද තියෙන නිසානේ. එහෙම කල්පනා කරලා බලන්න. ඒ බාහිර ලෝකේවා තියෙනවායි කියලා හිතන නිසා. නමුත් මේ පිළිබඳව නිබ්බේධික සූත්‍රයේ ගාථා පදේ මතක් කරගන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මම මේ බුද්ධ වචනේ ඔස්සේ ගිය කෙනෙක්. කාමය කියන්නේ මිනිසාගේ උපදින සංකල්පයක්ලු හිතේ. ඒ සඳහා උපයෝගී වන්නා වූ බාහිර දේවල් වල කාමයක් නැත. විචිත්‍ර ලෝකයේ කාමයක් නැත. අපට නොතේරෙන බුදුරන් වහන්සේට තේරෙන කුමක්ද මේ කියන එක මම හොයනවානේ. අන්න එතකොට වේදිත සුඛය කියන එකේ තේරුම මොකක්ද කියලා හොයන්න පුළුවන් වෙනවා. විඳින සුඛය කියන වචනේ ප්‍රමාණවත් නැහැ. ඒ අර්ථය විග්‍රහ කරන්න. ඒකයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා අපි මේ ලෝකේ තියෙන දේවල් විඳිනවා කියන දැක්ම පෘථග්ජනයාගේ දැක්මක්. ඒ නිසා තමයි ඔය පස්සේ පන්නන්නේ මේ තරම් හොයන්නේ. ඇයි මේ සමහර සූත්‍රවල මේකට උපමාවක් දාලා තියෙන සුපිනූපමා කාමා. කාමය සිහිනයකට උපමා කරනවායි කියලා. ඒ ඔස්සේ හිතන්න පුරුදු වෙන්න. ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤාචක්කුම් කමති කියන්නේ මේ තැන් ගැඹුරෙන් හිතන්න ඕන කියන එක. එන් සිහිනයක් ගැන බලන්නකෝ. සිහිනේ මංගල උත්සවයක් තියෙනවා, අමංගල උත්සවයක් තියෙනවා. සිහිනේ ස්වර්ණාභරණ පේනවා, පොළඟෙක් පේනවා. ස්වර්ණාභරණට තියෙන ආසාවත් පොළඟට තියෙන බියක් දෙක උපදින්නේ නැද්ද? මංගල උත්සවයේ තියෙන ප්‍රීතියත් සම්භාසන ප්‍රීතියත් අමංගල උත්සවයේ තියෙන දුකත් උපදින්නේ නැද්ද? හොඳයි අවදි වුණොත්. දැන් මොකද කියන්නේ? ඒ බාහිර ලෝකේ තිබුණ දෙයක්ද? Taman සිතින් නිදෙන එකක් නේ. මේ වෙනස තේරුම් ගන්නේ කොහොමද අපි? ඒක අපට පිළිගන්න පුළුවන් ඔව් සිහිනේ නම් ඒක සිහිනයක් තමයි ඇත්තටම කියලා. බාහිර ලෝකෙ පිළිගන්න තැස්තනේ අපි එකට. බාහිර ලෝකෙ බාහිරේම තියෙනවා අපි විඳින්නේ කියලා හිතෙනවා. වෙන්නේ මොකද්ද? බාහිර ලෝකෙ තිබෙන දේවල් හඳුනා ගන්න දොරවල් පහක් දීලා තියෙනවා. දොරවල් පහේ උදව්වෙන් බාහිර දේවල් අපේ සිතේ පහළ වෙනවා. ඇසේ පහළ වෙනවා. ඇසේ සිත, කනේ සිත, නාසයේ සිත, දිවේ සිත, කයේ සිත, හිතේ හිත. පස් දොරේ බාහිර දේවල් උදව්වෙන් පහළ වෙන දෙයක් තියෙනවා සිතේ. චක්කු විඥානය. අරවා හේතු වෙනවා අපි සිතේ පහළ කරගත් එක විඳිනවා.
ඇසකන නාසය දිවකයා කියන්නා වූ ඉන්ද්‍රියන්ට සිත පිහිටයි බුදුන් වහන්සේ වදාරනවා. ඒවට එකිනෙකට අරමුණු ඇසුරු කරනවා, ඇසුරු ගොදුරු කරගන්නවා. හැබැයි අරමුණු රසය විඳින්නේ නැහැ. අරමුණු රසය විඳින්නේ නැති ඉන්ද්‍රියන් පහක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඇහැ කන නාසය දිවකය. අරමුණු වලට සිත පිහිටයි. සිත අරමුණු රසය විඳී. දවල්ට සිදු වෙන්නේ බාහිර දේවල් උදව්වෙන් තමන් හදාගත්ත සිතේ උපදවා ගන්න රසය විඳින එක. එන සිතේ උපන් දෙය තමයි විඳින්නේ. රාත්‍රියට සිද්ධ වෙන්නේ බාහිර උදව්වක් නැතුව සිතේ හදාගත්ත එක ඉබේ පහළ වෙනවා, ඒක විඳින එක. දැන් ලෝකයා දකින්නවද මේ විඳින කාමයේ තිබෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි සිතේ කියලා? දකින්නේ නැහැ නේද? මේ පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේලා වැනි උත්තමයෝ මොනතරම් මහන්සි වෙලා තියෙනවද? මේකට අහු වෙලා යන මේ ඕගෙට අහු වෙලා යන එකකින් මුදව ගන්න මේක සිහිනයක් කියලා, මේක මුලාවක් කියලා පෙන්වන්න මොනතරම් මහන්සි වෙලා තියෙනවද? අන්න එතකොට තමයි මේ පෘථග්ජන පුද්ගලයාගේ මෝහාන්ධකාරයෙන් වැසනා වූ ඇස විවර වෙන්නේ. අපි තව එකක් ගනිමු බලන්න. ඇයි මේක මස් කටුවකට උපමා කරලා තියෙන්නේ? අපි මේ බාහිර ලෝකේ පස්දොරෙන් විඳින දේ මස් කට්ටක් කියලා තියන්නේ ඇයි? මේ ධර්මශාලාවේ එහා පැත්තේ තියෙන ජනේලයක වීදුරුවක් අරින්න බැරි ලෙස වහලා තියෙන එකක් හරි වහලා තිබුණ එකක් හරි. දවසක් මම දකිනවා කුරුල්ලෙක් ඇවිදින් මේ වීදුරුවට කොටනවා. එයා හිතන්නේ නැති මම ගේ ඇතුලේ කුරුල්ලෙක් දාගෙන එයාට නිදහස් කරලා දෙන්නේ නැහැ කියලා එක්ක යන්න හදනවා කියලා. වීදුරුවට කොටමින්. ඔබ ඒ ගැන කල්පනා කළාද? මා දුටුවා. වීදුරුව තුලින් කුරුල්ලාගේ රූපය පේනවා. ඔහුගේම රූපය වීදුරුව තුලින් පේන්නේ අර මේ සුනකයා සහ කේජු කෑල්ල කියන කතාව වගේ. ඒ දණ්ඩක් උඩින් යනකොට සුනකයා වතුරේ ඉන්නවා දැක්කනේ සුනකේ කේජු කෑල්ලක් එක්කලා. ඒක උදුරගන්න කටාරින්න ගිහින් වෙච්ච දේ දන්නවනේ. ඔහු රැවටුනේ නැති සුනකයෙකුටනේ. අර කුරුල්ලා මගෙන් ඉල්ලුවට කුරුල්ලෙක් මම හොරකම් කරන් ඉන්නවා කියලා මං කුරුල්ලෙක් හොරකම් කරන්නේ නැහැ. කණ්ණාඩිය තුලින් වැටෙනා ඔහුගේ ප්‍රතිබිම්බය ඔහුට සතෙක් විදිහට පේනවා. කවදාවත් පක්ෂයාට මේක තේරුම් ගන්න බෑ. ඔහු දකින්නේ ඔහුගේම ප්‍රතිරූපය කියලා. ඒ වගේ අපි මේ බාහිර ලෝකයේ උදව්වෙන් දකින්නේ අපේ හිතට එන දේ කියලා අපි කවදා හරි ඉගෙන ගන්නවා නම් එතකොට විඳින්නේ බාහිර දෙයක්ද තමන් හදාගත්ත හිතද? මම මේ මොකමට දෙන්නේ? වේදිත සුඛය පැහැදිලි කරන්න මේන්නේ. මේක මම හොඳට පැහැදිලි කරපු තැනක් තිබෙනවා. ආයෙත් කියන්න. මේක බාහිර අත්දැකීමක් පෙර පසුව මේක හදපු දෙයක්. එය නැවත නැවතත් මම මේ බෞද්ධ ධර්ම ශ්‍රවණය කරන අයගෙන් ආදරෙන් ඉල්ලා හිටිනවා මේක හිතලා බලන්න. සාදු කියලා ඉවර කරන්න නැතුව ගෙදර ගිහින් මේක තමන්ගේ චින්තනයට යොදලා බලන්න. එතකොට ඔබට මේක තේරෙනවා. මොකද මම මේක කියන්නේත් ඔය කවුරුවත් කියපු දෙයක් ආශ්‍රය නෙමෙයි. මට මේක ප්‍රත්‍යක්ෂ වුණ නිසා, පැහැදිලි වුණ නිසා යම් දවසක. ඒ කතාව මම කියලා ඇති. මට මේ පිළිබඳව මුලින්ම කියලා දුන්න කෙනෙක් කිව්වා මේ පේන්නේ ලෝකේ තියෙන දේවල් නෙමෙයි හිතන්නේ කියලා. ඉතින් මට ඒකට කියන්න තියෙන අපබ්‍රංශයක් මෙලොව දෙයක් තේරුනේ නැහැ. මේ අවුරුදු 25ක 6ක තරුණයෙකුට ඕවා තේරෙනවයි. ඒ කාලේ කතාවක් මේ කියන්නේ. හැබැයි අදත් මේ යම් ගැඹුරු දර්ශනයක් තිබුණොත් මට ඕක තේරුනේ නැත්නම් මම අතාරින්නේ නැහැ හැබැයි. ඉතින් ඕක දැක්ක දවසක් තියෙනවා මම. ඒ ආශ්‍රයෙන් තමයි මේ කතාව මම සමාජයට හදලා කියන්නේ. මේ බුදුන් වහන්සේ මේකට මස් කට්ටක් කිව්වේ ඇයි කියලා. ඒක ඔබ ගලපගන්න සුනකෙකුගේ සහ මස් කටුව ආශ්‍රයෙන්. මස් අනුභව කරලා කටුව විසි කරාම මිනිස්සුන්ට කන්න බැරි තරම් හයිය නිසා ඒක කොහේ හරි ගෙනihin දානවා. පරිසර සංරක්ෂණයක් නැත්නම් ගෙදරක.
දැන් මේක සතියක් විතර යනකොට සුනකෙකුට දැනෙනවා ඔහුට රස නැති වුණාට එහි අර තියෙන ගන්ධය දැනෙනවා. ඔහු මේක අරන් ගිහින් කාටත් හොරෙන් තනකොළ පිට්ටනියක තියාන හපන්න ගන්නවා. දැන් ටිකක් වෙලා හපනකොට අපේ දත් ඇඳ වගේ නෙමෙයි සුනකෙන් දත් ඇඳ ඈත පිටලා තියෙන හක්කට. ඒක තදයි හපන්න බෑ. සුනක කෙහෙටේටවත් මෙලෙක් කරන්න බැරි තරම් තද නිසා ටික ටික හපනකොට හක්ක තුවාල වෙනවා. කට්ට නිසා. දැන් කට්ට නිසා හක්ක තුවාල වෙලා කටින් ලේ එන්න ගන්නවා. උගේ ඇස්සේ සඳහා යොමු වෙන්නේ නැහැ. උහුට දැනෙනවා ලේ වල තියෙන රසය. දැන් ඔහු ලේ වල රසය විඳින්න නැවත නැතුව කට්ට හපනවා. දැන් ඔහු විඳින්නේ මස් කට්ටේ රසයද ඔහුගේ ලේ වල රසයද? ඔහුගේ ලේ වල රසය විඳින්න ඔහුට මස් කට්ට උදව් වුණා යරුණාම ඔහු හිතනවා නම් මස් කට්ටයි මේ රස තියෙන්නේ කියලා ඔහුට වැරදිලා නේද? මම කිව්වොත් මේ මිනිස්සුන්ටත් ප්‍රතග්ජන මිනිස්සුන්ටත් තියෙන්නේ මෙන්න මේ නුවණ විතරයි කියලා කවදාවත් මේ සසරෙන් ගොඩ එන්න බෑ මෙහෙම දකින්න තාක්කල්. ඇයි ඒ? දැන් අපි අර්ක ගලප ගනිමු. දැන් ඒ දිවේ රසයට මස් කට්ට ගන්නවා ඊට පස්සේ මේක ඇහැට කනට නාසයට දිවට කයට ගන්න පහටම. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ බාහිර අරමුණු කියන්නේ අර මස් කට්ට වගේ අපේ සිතුවිලි උපදින්න අවශ්‍ය බාහිර උත්තේජනය විතරයි. අරමුණක් උපදින්න තියෙන. ඒවට අදාළ එකතු කරගත්ත අගේ ලෝභය, ද්වේෂය, මෝහය, කාමය කියලා කියන්නේ ඒකේ තියෙන දෙයක් නෙවෙයි අපි උපදවා ගන්න දෙයක් හිතේ. ඉස්සරහින් පුද්ගලයෙක් දැකලා ඔහු සමග තරහ වුණා නම් ඔහු ළඟ නෙවෙයි තරහ තියෙන්නේ අපි ළඟ. එයාම තව පුද්ගලයෙකුට හොඳ හිතවතෙක් නම් එයා දකින්නකොට එයාගේ හිතේ උපදින්නේ තරහ නෙවෙයි හිතවත්කම. දැන් මෙසේ දරුවෙක් වශයෙන් ජීවත් වෙලා ඉන්න කාලේ මේක දන්නේ නැතුව මේ බාහිර දේවල් සමග ඇලීම ගැටීම තුලින් තමන්ගේ හිතේ නේද මේ ඇලීම් ගැටීම් විරුද්ධ වීම පක්ෂ වීම හදාන තියෙන්නේ. දැන් තමන් හදාගත් එක දකින්නකොට බාහිර හේතුවකදී උපදිනවා. දවල්ට නිින්දෙදි හදාගත්ත නිසා බාහිර නැතුව උපදිනවා. වෙනස කොමක්ද? දවල්ට බාහිර හේතු නිසා මේක උපදිනවා. රාත්‍රියට බාහිර හේතු නැතුව උපදිනවා. දොරවල් හයෙන් විඳින්නේ ලෝකේ තියෙන දෙයක්ද තමන් හිතේ හදාගත්ත දෙයක්ද? දැන් මේ කාමය කියන්නේ සිතුවිල්ලක් තලු මරණ එක. අන්න දැන් වේදිත සුවේ කියන එකේ තේරුම තමන් මේ අරමුණක් උපදවාගෙන ඒක මමත්වයෙන් අරන් වේදින සුඛේ වේදිත සුඛේ. මේක හැම විටම හට ගන්න දෙයක්, ආයතනයක්. අවුරුදු 10ක් ගියත් සුනකේකට තමන්ට කන්න දුන්න කෙනා හමුනහම පරණ මතකයේ ඉපදිලා ඇඟට පනිනවා, කෑ ගහනවා, සතුට ප්‍රකාශ කරනවා. එතකල්ම එයාට ඒක උපදවා ගන්න පුළුවන් මතකයේ පුරුද්ද තිබුණා. එතකොට අලියෙකුට හිරිහැරයක් කළොත් එහෙම කවදා හරි හේතු වෙනතුරු මතක තියෙනවා අර පුද්ගලයාට ආපහු පහර දෙන්න. අපි ගම්බද විවහාරය කියනවා සාමාන්‍යයෙන් නයි වෛරය කියලාත්. අන්න ඒ වගේ අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ඉපදිලා ඒ ලදරුවට ආගමක්, ජාතියක්, රටක්, කුලයක්, උසස් පහත් මේ මොනවත් නැහැනේ. එතකොට ලෝකෙ තිබෙන්නා වූ කාරණාශ්‍රයෙන් අපේ සිත අපට රුචි අරුචි පරිදි බෙදාගෙන නේද මේ තියෙන්නේ. එකම පුද්ගලයෙක් දැක්කම ඔහුට 8 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ඔහු ඥාතියෙක් නම් ඔහුට ඥාතිය අපෙනෙයි. විරුද්ධවාදියෙක් නම් තරහයි. උදව් කරපු කෙනෙක් නම් කල්යාණ මිත්‍රයා කියලා කියයි. අඳුරන්නේ නැති කෙනෙක් නම් කවුද මිනිස්සෙක් කියලා හිතෙයි. ඉන්නේ එක්කෙනයි. එය ප්‍රත්‍යක් පමණයි. අපි උපදවා ගන්නෙ මොකද්ද? තමන් සිතේ හදාගත්ත දේ. දැන් එය තියෙන දෙයක්ද හදාගත්ත දෙයක්ද? හදාගත්ත දෙයක්. එහෙනම් ඒකට සංකල්පය කියනවනේ සංකප්ප රාගෝ. බලන්න බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීමේ ස්වභාවය. මේකේ විශේෂත්වය තමයි මේක කවදාවත් උපදවගෙන තියන්න බෑ. මේ සත්ත්ව සංහතිය සම්බන්ධයෙන් තිබෙනා වූ
සාධාරණ සිද්ධියක් තියෙනවා. ඒක අපට දුකින් මිදෙන්නත් උදව් වෙනවා. දුකටපත් වෙන්නත් උදව් වෙනවා. කයෙන් පුද්ගලයෙක් ඉන්නවා පෙන්වට අවුරුදු 60ක් 70ක් 100ක් බුදුන් වහන්සේ වදාරනවා කය නම් කෙනෙක් ඉන්නවා කියලා ගත්තට කමක් නැහැ. 60ක් 70ක් කය තියෙන නිසා. කමක් නැහැ කියන පදයෙන් හරි කියන්නේ සාධාරණයි කියලා පෙන්නන්නේ. ඉතිමනෝ ඉතිචිත්ත ඉති විඥානම් මේ තුන මේක පද යොදන්නේ. අපි ඇසෙන් කනෙන් නාසයෙන් උපදින සිත, මනස, විඥානය කියනු ලැබේද? යම් ඒවං ලහු පරිවත්තං හටගත්ත ගමන් අසුරු ගසන සැනකින් නැසෙනවා. දැන් ඔබේ තරහව, බය, කනගාටුව, සතුට ඔබ විඳින ඕනෑම දෙයක් සිතට ඉපදුනහම ඒකට අදාළ ඉරණම තමයි තියාගන්න බැරිකම. දැන් ඇලුනොත් ඔබට නැතුවම දුක එනවා. ගැටුනොත් ගැටීමම දුක එනවා. ගැටෙන්න කැමති නැහැ. එනවටත් කැමති නැහැ. මොකද ඒක දුක එන නිසා. එහෙම තේරෙනව නේද? නමුත් මේ සංකල්පය කියන එක තේරුම් ගන්න අර සුනකයට මස් කටුව තුල රස තියෙනවා කියලා හිතෙනවා වගේ ලේවල රහ මේ විඳින්න කියලා දන්නේ නැතිව වගේ. මෙන්න මේ වේදිත සුඛය කියන එක සුපින නැත්තම් සිහිනයක් තියෙන එකක් නෙවෙයි. අපි හදාගත්ත සිතුවිල්ලක් තලු මැරීම කියන එක තේරුම් ගත්තොත් තමයි වේදිත සුඛයට වඩා හොඳ අවේදිත සුඛය හොයන්න යන්නේ. මම ළඟදී උදාහරණයක් ඉදිරිපත් කළා. ඒකත් ඔය අවුරුදු 18 20 කාලේ තරුණයෙක් වශයෙන් වසරේ ජනප්‍රිය වන චිත්‍රපට 3ක් 4ක් ශාලාවලට ගොස් බලලා තිබෙනවා. ඒක තුල දැකපු දෙයක්. දැන් සිල්වර් කර්ටන් නැත්තම් සිද්ධි තිරය සුදු පාටයි. ප්‍රොජෙක්ටරේ හරහා යනවා දල සේයාපටි වලට ආලෝකයක් එල්ල වෙනවා. ආලෝකයේ ගමන් කරලා අර තිරිදි තුර වැටෙනවා විවිධ සූප සටහන්. ගැලරියේ සිට බැල්කනිය දක්වා රසවතුන් මේක දිහා බලන් ඉඳලා අඬනවා, හූ කියනවා, වැළපෙනවා, අප්පුඩි ගහනවා, තව නොයෙක් අදහස් උපදවා ගන්නවා ඇති. බය, ශෝකය, රාගය, තරහව. තිරයේ තිබුණා දේවා මේ විවිධත්වය ඒ තිරේ උදව් කරගෙන ඒ හේතුව තුළ තමන්ගේ හිතේ තිබෙනා වූ දේවල් උපදවා ගන්නට මේක උදව් කරගත්ත ඇරුණාම මේ වින්දේ තිරේ තියෙන දෙයක්ද තමන්ගේ හිතද? දැන් ගැඹුරු නුවණක් ඇති කරගන්න බලන ලෝකෙ විඳිනවද තමන්ගේ හිත විඳිනවද කියලා. මේ ලෝකෙ මිනිස්සු පද්දර පාවිච්චි කළ මොනවද විඳින්නේ? තමන්ගේ හිතේ හදාගත්ත දෙයක්. ඔන්න දැන් වේදිත සෝය. සිතුවිල්ලක් විතරයි. කවදාවත් නවත්තන්න බෑ. නමුත් මේකට විඳින්න ගියාම අමුතුවෙන් අගයක් එකතු වෙනවා. වේදනාව මමය, මම වේදනාවේ, වේදනාව තුළ මා තුළ වේදනාව ඇත. අන්න බුදුන් වහන්සේ වදාරනවා මම හැදෙන්නේ මයන්නෙන් කයන්නේ නෙමෙයි ඒ එන මොහොතට එන දේ සමග ඇලීමෙන් හෝ මුලාවෙන්. මේක හටගෙන අවශ්‍ය දේ කරලා නැති වෙන්න ස්වභාවික වරමක් අරන් ඉන්නේ. ඊට දීලා තියෙන වරම මේ පමණයි. අවශ්‍ය කාර්යය කරලා යන්න ඕනේ ඇවිදින්. අප නේද ඒක සමග ඇලීමෙන් ගැටීමෙන් එකතු වීමෙන් ඒ නැසෙන්ට පෙර අනාගත ඵල උපදින්න හේතුවක් තියලා පුනර්භවයේ හේතු තියලා සසරක් හදන්නේ. මේ පව වශයෙන් මේ පින වශයෙන් මේ ධාන වශයෙන් කරන්නේ අල්ලා ගන්න එක නේද? අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරම කිව්වේ ඒ නිසා නේද මිනිසාට පවෙන් පරලෝ යාමක්, පිනෙන් පරලෝ යාමක්, ධානෙන් පරලෝ යාමක් තිබෙන්නේ මේ අරමුණට ඇලීම මුලාව, ගැටීම මුලාව නැත්නම් උපාදානය නිසා. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ සත්‍යයට ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න අනුපාදාය මුච්ඡන්ති. උපාදානයේ වෙන මොහොත උපාදානයේ වෙන්නේ නැතුව අවසන් කරන්න පුළුවන් නම් ජාති මරණ නැහැ කියලා තියෙනවා නේද? ඒක නේද විප්ලවය? උපාදානය කරගන්න අම්මා තාත්තාවනෙත් නැහැ, බුදුරජාණන් වහන්සේත් ඕනේ. අරමුණේ මුලා වුණාම ඒක සිද්ධ වෙනවා.
බැවින් මුලා වුණ පුද්ගලයාට ජීවිත අවසානයේ ඒකේ තියෙන දුක විඳිනවා ඇරුණාම ගැලවෙන්න තේරෙන්නේ නැහැ කියලා දුන්නේ නැත්නම්. ලින්දර වැටෙන මිනිස්සයා ලිඳේ ඉන්න වෙනවා වගේ. දැන් කල්යාණ මිත්‍ර සේවනය කියලා කියන්නේ මේක උගුලක් වුණාට මේකෙන් ගැලවෙන්න පුළුවන්. අනුපාදා විමුච්ඡන්තිත් බුද්ධ දේශනාවක් උපාදානයේ බයන් දිස්වා මිනිස්සු කරන ගන්න වැඩක්. දැන් බලන්න මෙතනින් තව ටිකක් එහාට මම මේක ගන්නවා. මිනිසා සොකී ජීවිතය යහපත් පැත්තට යොදා ගන්නවා. තමාට, බිරිඳට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, මවට, පියාට, ගමට, රටට, ශාසනයට. කාලය ධනය සමය කැප කළ සතුට වෙනවා. ඒවා කරහමත් සතුට වෙනවා, මතක් වෙනකොට සතුට වෙනවා. දැන් අපි ඒකට කියනවා සිත පිනට නැඹුරු වෙනවායි කියලා. දැන් ඔහුගේ නිින්ද කවදාවත් මේවම නම් කරමින් ඉන්නේ නිින්ද ගිහින් ඔහුට කොටියෙක් එන්නේ නැහැ. කවුරු හරි පිහියෙන් අනින්නවා පෙනෙන්නේ නැහැ. එදාටත් වෙන්නේ කාට හරි පිහිට වෙන්න උදව් වෙන්න. දැන් ඔහුගේ ජීවිත අවසානයේදී ඔහු පස්දර වැහෙනකොට වැටෙන්නේ අර හදාගත්ත ප්‍රියශීලී ලෝකයට. අඩුම එක නම් දුර්භාග්‍ය සම්පන්න මිනිසා, මධ්‍යම එක නම් සෞභාග්‍ය සම්පන්න මිනිසා, ඉහළ එක නම් ඕපපාතික දෙවියන්. යංචිදං දිව්‍යං සුඛං. දැන් දෙවියෝ කොහේ හරි ඉන්නවද නැත්තම් මෙහෙන් මේ ඉහළ මට්ටමේ දාන සීල කර දීලා ඒකේ විපාකේ ලබා ගත්ත අයද? දැන් හදාගෙන ගියා නේද? දිව්‍ය ලෝකේ කියලා එකක් තියනවාද? හදාගත්ත කෙනාට දිව්‍ය ලෝකේ හම්බ වෙනවද? දැන් පව් කරොත් එහෙම යාට දිව්‍ය ලෝකේ හම්බ වෙන්නේ අපාය හම්බ වෙන්නේ. ධානය වැඩුවොත් එහෙම අපාය හම්බ වෙන්නේ නැහැ, දිව්‍ය ලෝක හම්බ වෙන්නේ නැහැ, බඹලෝ හම්බ වෙනවා. දැන් අර සිතේ හදාගත්ත දේ අනුව හැදෙන එකක් කරුණාම එක තියෙන එකක් කියලා ලෝකයා හිතනවා නම් බෞද්ධයෝ හරිද? ආයතන. අන්න. දැන් දෙවියන් සම්බන්ධ ටිකක් කියන්න වෙනවා. මේ ලෝකේ ඉන්න ආගම් වල ඔක්කොගේම ඉන්න දෙවියෝ ගැනත් බුද්ධ ආගම් පොත තුළට දාගෙන ඒදුකොල්ලෝ අපේ කියලා හිතන් ඉන්නවා. ඒගොල්ලන්ට බඩවල් තියෙනවා, ඔටුනු තියෙනවා, ඊතල අරන් ඉන්නවා, දඬුවම් කරනවා, හුනියම් කරනවා, තව නොයෙක් જાති. පිනින් පරලෝකයට මේවා කරන්න පුළුවන්ද? බලන්න මම මේක හදල් කරන කාරණේ හරිද කියලා. අපාගත සත්‍යයා කියලා කියන්නේ නිරන්තරයෙන් හිතට දුක එනවා ඇරුණාම මේන් මිදෙන්න තේරෙන්නේ නැහැ, විඳින්න ඕන ඒක. මිනිසා කියලා කියන්නේ අර සැප දුක දෙක මාරුවෙන් මාරුවට එන නිසා දෙකම වෙනස් වෙනවා, නමුත් මාරුවක් තියෙනවා. දෙවියන් කියලා කියන්නේ තනිකරම සැපත, ලෞකික සැපත. භද්‍රගටේ සොරබිදේනුව මොකද ඒවා පෙන්නන් ටිකක් කප්රුක අත තියපු ගමන් තේරම හම්බ වෙනවා. මේවා කොහේ හරි හිටවලා පොර දාලා කියලා තියනවා කියලා ඔබ හිතනවද? අර පුණ්‍ය චේතනාවේ මහමයට හිතේ පහළ වෙන දෙයක් මේක කියලා ඔබ තේරුම් ගන්නවද? හිතූ පැතූ සම්පත්. හිතන්න විතරයි ඕනේ. දැන් මගුල් ගෙදරක ගිහින් ඉන්නකොට මේ හීනෙන් පේනකොට ඊළඟට කෑම ඕනනම් කෑම හම්බ වෙන්නේ. මගුල් ගෙදර හීනෙන් මම කියන්නේ. එසුව පහස ඕනනම් හම්බ වෙන්නේ. එතකොට අර සතුටට ගැලපෙන දේවල් පහළ වෙන එකනේ. මෙසේ බුදු සමයේ දෙවියෝ යනෝ Taman විසින් මෙහෙන් යහපත් දේවල් කරලා හදාගත්ත මනෝලෝකයේ ජීවත් වීමක් දෙවියන්ට දුක තේරෙන්නේ නැති නිසා දෙවියන්ට භාවනා කරන්න හරි දුකින් මිදෙන්න හරි ඕනකමක් නැහැ කියලා මේ රටේ අය තාම පිළිගන්නේ නැහැ. මොකද මේ දුක තේරෙන්න ඕනේ දුකින් මිදෙන්න. ත්‍රිසංගත සත්‍යයට දුක කියලා දෙන්න විදිහක් නැහැ. ඒ නිසා යා විඳින්න වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ වදාළනවා ඒක දුෂ්ටක්ෂණයක් කියලා. බ්‍රහ්මයෝ නිවන වගේ සංසුන් සෝයක ඉන්නවා. ඒ නිසා ආපහු එන්න බෑ, ඒක විඳලා එන්න වෙනවා. දෙවියෝ අපි නිවන් ලැබලා ඉන්නවා කියලා හිතනවා කියලා පෙන්වන්නේ ඔය. එක්තරා දෙවි කෙනෙක්. අපි මේ සක්කායෙන් මිදලා කියලා හිතන් ඉන්නේ අපිත් මේ සක්කාය තුල හේවත් පංච උපාදානස්කන්ධය තුල කියලා බුදුන් වහන්සේට උත්තර දීලා තියෙනවා. එහෙනම් ඔවුන්ට අපට වගේ අර සැප දුක අටලෝ දහම මාරු වෙන්නේ නැති ආරම්භයේ පටන් අවසානයේ දක්වා පින ගෙවෙන තුරුම සැප තියෙන්නේ. ඒ කියන්නේ සිතේ හදාගත්ත ලෝකයක්. මේ පිළිබඳව තව ටිකක් හිතන්න මම ඔබට කියලා දෙන්නම්.
එකත් මේ කීපවතාවක් කියන්නේ මේ සමාජයේ අදහස් පතුරන අදහස් වලට නිවැරදි උත්තරයක් දෙන්න. තාමත් හිතන් ඉන්නවා දෙවියෝ උඩ ඉන්නවා, මාලිගා හදන් ඉන්නවා, කොන්ක්‍රීට් මාලිගාවල් ගෙවල් තියෙනවා, එහෙම කියලා හිතන් ඉන්නවා. ඔවුන්ටත් වැසිකිලි කැසිකිලි තියෙනවා, අපිට වගේ ඝන කයක් තියෙනවා කියලා. අර විහාරයේ ඇඳලා තියෙනා වූ පින්තූර ඔටුනු නිසා දෙවියොත් එහෙම කියලා. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා විශාල මවල පෙන්වන්න පුළුවන් වුණා කියලා අනුරූපයක් තුලින්. පුංචි බුදුන් බලන්න බැරි වුණායි කියලා විශාල වශයෙන්. ඒ වගේ ලක්කන මහරහතන් වහන්සේ අය පෙන්නනවා ගිජ්ජකොටු පර්වතයෙන් බහිනකොට අපාගත සත්‍යය දුක් විඳින හැටි දැක්කයි කියලා. එතකොට ඒ දැක්කේ අර 이르දියෙන් දැක්කේ උන්ගේ මනෝලෝකය නේද? තියෙන ලෝකයක්ද දැක්කේ? දැන් කුමක්ද මහා කච්චායන මහරහතන් වහන්සේ වදාරන්නේ? මෙන්න මම උපයෝගී කරගන්න නැත්තම් කියලා දෙන්න සමාජයට දන්න අය. සත්‍යයට කොහේ ඉපදුනත් ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය මේ ටික උරුමයි. නමුත් උන්වහන්සේ වදාහරනවා දෙවියන්ට ඉපදීම සහ මරණය වරුනම ජරා ව්‍යාධි නැහැ කියලා. හේතු වශයෙන් පෙන්නනවා දෙවියන්ට ඝනකයක් නැති බැවින් කියලා. එහෙනම් දුකද විඳින්නේ කය දිරීමක් නැහැනේ. පින ඉවර වෙනකොට චුත වෙනවා. දෙවියන් උපදිනකොට ලොකුයි, ඝනකයක් හැදෙන්න දෙයක් නැහැ. ඒ නිසා අනේ පිණිසුතුමා ජේතවනාරාමයෙන් බලන්න එනවා පහුවදාම. ඝනකයක් හැදෙන්නම් අපිට මාස 9ක් ඉන්න ඕන. දෙවියන්ට ඊට වඩා උස නම් එහෙම අවුරුදු 3-4ක් ඉන්න වෙන්නේ. අර ගතාව ඔප්පු වෙන්නේ එහෙනම් වුන්ට ජරා ව්‍යාධි නැත්තේ ඝනකයක් නෙමෙයි. ඒක පින මුල් කරගත්ත මනෝමය ලෝකයක්. දැන් ඒකේ තියෙන සුඛය මොකද? දිව්‍යං සුඛං. ඉරුපෑයිම බැස යාම, ලාබාලා සැපතු දවසා, දේශපාලනය, ගම් වතුර, යුදබිය නෑ. තේරෙනවද මේ කියන කාරණා? නමුත් එය හුලන් ගසා පුරවන ලද බැලුණයක් වගේ. ඒක ගැට ගහලා තියෙන්නේ. එතනින් ටික ටික බහිනවා කවදා හරි. උඩ ඉන්න පුළුවන්කමක් තියෙන හුලම් තියෙනොත් විතරයි හුලම් බැස්සාම බිමට වැටෙන්න වෙනවා. පින විවරණකට දෙවියන්ට ආදාහනය කරන්න, බොහොම දාන කරන්න කයක් නැහැ, චුත වෙනවා. දැන් චුට්ටක් තේරුම් ගන්න චිත්තේන නියති ලෝකෝ කියන පදේ මම පැහැදිලි කළා පහුගිය දවස්වල. අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කයෙන් ගන්නෑ, සිත විසින් පවට පිනට ධානයට අදාළව හදනවා. මේ හදපු හැම තැනකදීම ආපහු එන්න වෙනවා. බුදුන් වහන්සේ වදාරනවා ආගන්තාරෝ පුනබ්බවං, මේ හැම එකක්ම දුෂ්ටක්ෂණ. මේ වනපත අපාය දුෂ්ටක්ෂණයක් කියලා කියනවා, බ්‍රහ්ම ලෝකේ දුෂ්ටක්ෂණයක් කියලා කියනවා, දිව්‍ය ලෝකේ දුෂ්ටක්ෂණයක් කියලා කියන්නේ නැහැ. මොකද දිගු ආයුෂ ඇති අසඤ්ඤ තලව කියලා තමයි පෙන්වලා තියෙන්නේ. නමුත් මම නම් කල්පනා කරනවා දෙවියන්ොත් ඉන්නේ දුෂ්ටක්ෂණයක. මොකද උට සැපතක් තියෙනවා, වෙන සැපතක් ඕනේ නැහැ, නිවන් ඕන නැහැ. දැන් වේදිතසෝය කියන එකේ තේරුම තේරුණාද? අරමුණට අරගෙන අපාගත එක නම් වේදිත දුක්ඛය, මිනිසා නම් අරමුණට අරගෙන විඳින සෝය, දෙවියන් නම් කයක් නැතුව ඒ ගත්ත ලෝකයේ දුක්ඛය, බ්‍රහ්මයෝ නම් ධාන අරමුණේ විඳින සෝය. ඔන්න වේදිත සුඛය. නමුත් මේ හැම එකක්ම අරමුණක බැවින් වේදිත කියන එකේ තේරුම මේ විඳීමේදී එක මමත්වෙන් ගන්නා බැවින්. මේ සැප වේදනාවේදී හෝ දිව්‍ය වේදනාවේදී හෝ ධාන වේදනාවේදී ධානය මම වෙලා. ඒක සක්කාය තියනවා කියන්නේ ඒකනේ. දැන් ඔබට තේරෙනවද බ්‍රහ්මයින්ට, දෙවියන්ට, අපාගත සත්වයින්ට කරන්න බැරි දෙයක් මිනිසුන්ට කරන්න පුළුවන් කියලා? ඒ නිසා නේද බුදුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා සැප දුක් දෙපැත්තක් මැදින් බුදුන් මිනිස්සුන්ට මේක අවබෝධ කරලා දෙන්න හදන්නේ. අපේ සමහර අය තාමත් දෙවියන්ට, දෙවි බ්‍රහ්ම මණ්ඩලෙ ඉන්න කට්ටිය නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා අහි ගිහින්. එමෙ මොඩකම් අයින් වෙන්න ඕන නිසා තමයි යම් අවස්ථා ලැබුණාම අපි මේ ධර්ම දේශනා කරලා හින්දු ආගමේ දෙවියන් සහ වෙනත් ආගමේ දෙවියන්, කල්පිත දෙවියන් වෙනුවට බුදුසමයේ දෙවියන් කියලා කියන්නේ පිනෙන් පරලෝගොස් පින විපාක විඳින තින ඕපවාතික ප්‍රතිසන්දියක් කියලා පෙන්වන්නේ. ඒක සැප බැවින් දැන් මේ වර්තමාන ලෝකේ අපි කියමුකෝ ධනවත් අය ඉන්නවා. ඔවුන්ට ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යා ධනයක් තිබෙනවා. ඔවුන්ට මේ ටී පාටි නැත්තම් රාත්‍රියට හොටෙල් පාටි ඇරුණාම කොක්ටේල් පාටි ඒවා සැප නිසා නේද ඔවුන්ට බුදුබණක් ඕන නැත්තේ. අර දිරණ ශරීරයක්, තරහ එන ගතියක් තිබියදිත් අර සැප තියෙන නිසා ඒව පස්සේ පන්නනවා නම් ධර්මයක් හොයන්නේ නැත්නම්
ඔය කෝටිපති වැඩිහිටියන්ගේ දරුවෝ මේ කලාතුරකින් කෙනෙක්නේ බුද්ධ ආගමට එනවා නම් එන්නේ නැත්නම් පන්සලට එන්නේ. ඔහු යන්නේ ක්ලබ්නේ. ඒ සැප තියෙන නිසා නේද? එතකොට ඒකේ ගහ බැන ගන්න එක කපා ගන්න එක වෛර කරන එකේ දුක තිබියදී ඒ සැප උන් පිළිගන්නවා නම් මේ මොකවත් නැති දෙවියෝ පිළිගනීද දුකයි කියලා. එහෙමයි හිතන්න ඉගෙන ගන්න ඕන. හොඳ පදයක් මේ ත්‍රිපිටකයේ තියෙනවා කීප පොලක පරිහාන ධම්ම සූත්‍රයේ තිබෙනවා මතක තියාගන්න. කෙනෙක් ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩෙනවා නම් ඔහුගේ සිතේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය නැතුව යනවා. ඒක ෂය වෙනකොට ගම්බීරසු ටානාටානේරු පඤ්ඤා චක්කුම් කමති ඔය අපේ ගමන ආවේ ඔන්නෝම ඔය බුදුන් වහන්සේ වදාරලා තියෙන දේවල් තේරෙන්නේ නැතුවම හොයන්න ගිහින්. ඔබටත් එහෙමයි. දැන් එහෙමනම් මොකද්ද මේකෙන් පෙන්වන්නේ මේ? මේ අරමුණේ ඇලීමෙන් හේතු ඉතුරු වීම තත් කරන එක අපි වේදිතේ නැත්තම් මමත්වෙන් අරගෙන අරමුණෙන් අරමුණට අපි ගමනක් යනවා. ඒ මමත්වේ නේද අර ඇලීම ගැටීම කියන දුක තියෙන්නේ. හොඳයි සැපයි දුකයි දෙකම ඔබට උපේක්ෂාව දක්වා ගේන්න පුළුවන් නම්. පෘථග්ජන පුද්ගලයාගේ උපේක්ෂාව වෙනයි බුදුසමය විදර්ශනා උපේක්ෂාව වෙනයි. දැන් අර බරපතල ලෙස ගත්ත දේ අපි හිතමුකෝ යමෙක් කෙනෙක් සමග අමනාප වෙලා බරපතල ලෙස තරහ වෙලා ඉන්නවා. ඔහුගෙන් තිබෙනා වූ යහපත ගැන හොයා බලා සමගි කරලා ඔබ මේ අමනාපය අතහැරලා සමගි වෙනවා. අර අතහරින්න පුළුවන් නේද අරක? ඒක නැවත නැවත පැවැත්වුවොත් වැඩෙනවා යරනම ගණන් ගත්තේ නැත්නම් හිතෙන් දුර වෙලා යනවා නේ. මෙන්න මේ විදිහට මේ අරමුණට එකතු වීමෙන් මේක වැඩිම තුලින් සසරට හැදෙන බව සහ අරමුණට එකතු නොවීමට මේ අවස්ථාවම අවස්ථාවක් කරගත් යුතු බව. එතකොට මේ අරමුණ මමත්වෙන් අරගෙන සීන ලෝකෙ විඳින්නා වෙනුවට අරමුණේ තිබෙනා වූ බැඳීම් අතහැරෙනකොට අරමුණත් උපේක්ෂායි අරමුණ නැති තැනකුත් අමුතුවෙන් ඕන නැහැ ආයේ. බුදුසමෙන් පැහැදිලි කර වදාරනවානේ මේ ආනන්තරික සමාධිය වඩන්න කියලා. අර වෙනත් අරමුණක් අරගෙන සිත සමාධිගත කරන එක ආනන්තරික නෙමෙයි. පඨවි හෝ තේජෝ හෝ ආපෝ හෝ අරගෙන අරමුණක් අරගෙන සංසුන් කරගත්තාම අරමුණ නිසා අනිත්‍ය හිතට එන්නේ නැති නිසා සංසුන් බවක් තිබෙනවා. දැන් අරකේ ඇතුළතින් එන්න හේතු නැතුවම තිබෙනවා නේද සංසුන් බවක්. අර තිබෙන්නේ තබපුවානේ එන්නේ. ලෝභ මූල, දේශ මූල, මොහ මූල තබපුවයි එන්නේ. ඒවෙන් තමයි අපි විඳවන්නේ. දැන් මේ මුල් නැත්නම් පැලවෙනවද? දැන් බුදුන් වහන්සේ මෙතන නේද ඉන්නේ? මේ බුදුන් වහන්සේ නේද? මේක දකින්න එක බුදුන් දැකීම නේද? මේ බුදුන් නැත යන පාර නේද? තණ්හක්කේ සුකස්සේති. දැන් අර දෙපැත්තට කම්පාවෙමින් අඩන වැළපෙන එකේ තියෙන සුඛේ සැපත් එක්ක දුකක් තියෙනවා. ඒක නැතිවීමකුත් තියෙනවා. දැන් ඒකට හිතට රැවටෙන මුලාව අතහැරෙනකොට සම්පූර්ණයෙන්ම සිත සෝවාන් සිට රහත් දක්වා යනකොට හැදිලා ඉවරයි. මේ ඇලෙන ගැටෙන ස්වභාවය ඔක්කොම අතහැරිලා. දැන් සිත් නැද්ද? කවුද නැත්තේ දැන්? ආවිදිත කියන්ද? අර මට කිව්ව කෙනා පරිදි මරුණෙන් පස්සේ හම්බ වෙනවද? දැන් මෙතන මේක විඳීම මම කොට නොගැනීමෙන් උපාදානෙන් මිදීමෙන් මමනේ මිදෙන්නේ, මමත්වෙන් මිදෙනවා. අමඤ්ඤමානය. දැන් මම කොට ගැත්තේ නැති සෝය කියන එක නේද ආවිදිත සෝය කියලා කියන්නේ. නමුත් ඒකක් තියෙනවා විඳින එකක් මන් දන්නේ හැටියට. නිවන් සුව විඳිනවා කියලානේ පෙන්වන්නේ. ඔය පෙන්වන්නේ රතන සූත්‍රයේ නොමිලේලත් නිවන් සුව ලද්ධාමුතා නිබ්බුතින් බුඤ්ජමානා ඒකෙන් පෙන්වන්නේ මොකද? නොමිලේලත් නිවන් සුව විඳිනවා කියලා නේද පෙන්වන්නේ. නිවන් සුව වළඳනවා. නැද්ද එතකොට? ඉඳාක නැති නෙවෙයි. ඒක රාග දේශ මොහ නැති. මමත්වෙන් ගැනීමක් නැති. වේදිත සෝයේ මමත්වෙන් ගැනීමක් තියෙනවා. ඒකේ අනිත්‍ය. ඒක නැති වෙනකොට දුක එනක් දෙනවා. අරකේ ඇතිවීම නැතිවීම කියන වචන වල ලඟු නැහැ. නමුත් අපි ඒකට ලෝකෝත්තර සෝය කියනවා. අර විදින එක ලෞකික සෝය කියනවා. මමත්වෙන් ගන්න නැතුවම ඒ ලෝකේම තියෙන උත්තරීතර සෝයට ලෝකෝත්තර සෝය කියලා කියනවා. ලෝකෙන් ඊතර නෙමෙයි. ඔය අරමුණට එන එකට තමයි ලෝක කියන්නේ. ලෞකික කියන්නේ ලෝකයික. ලෝක කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහ. ඒකේ මමත්වයට අයත් කියන එක තමයි ලෞකික කියලා කියන්නේ.
ඇහි කනේ නාසයේ පහළ වන රූප වේදනා සංඥා සංකාර පහට අපි මමත්වයක් එකතු කරගත්තාම ඒකේ තියෙනා වූ සුඛ ලෞකික සුව දුක ලෞකික දුක්ඛේ. දැන් බුදුරජාණන් වහන්සේටත් අම්මා පේනවා තාත්තා පේනවා නැත්නම් සුදුන් රජතුමා පේනවා ගිමුල්ලත් නුවර පේනවා රෝහිණී නදිය පේනවා දායක පිරිස් පේනවා. එතකොට උන්වහන්සේට නිවන් නැතුව ගිහින් එයාත් එක්කලා ඔරොප්පු අල්ලන්න ඕන තරහක් එනවා කියලාද කියන්නේ? ඒ නිසා උන්වහන්සේ අමුතුවෙන් සමාධියක සමදලා මග ඇරලා ඉන්න ඕන කියලාද කියන්නේ? එහෙම බ්ලොකෙත් එක්කලා ගැටෙනකොට එන තරහක් එන සිතක් තියනවද නැත්නම් ඒ ගැටෙනකොටම උන්වහන්සේ ආවේදීසුවේ ඉන්නවා කියලාද හිතන්න ඕනේ? අපේ අය හිතන විදිහේ. ඒ නිසා යමක් ගැටෙනකොට හිතේ කුහක කොස්ස තිබෙනවා නම් එනවා. ඒක පෘථග්ජන භාවයේ ලස්සන. ඒ තමන් සිත විඳිනවා කියන එක. තමන් හදාගත්ත දේ විඳවනවා කියන එක. ඒක ඉවර කරගත්ත දවසම ලෝකේ මොනවා ගැටුණත් අර අටලෝ දහමේ කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඇතුළතින් එන්න එකක් නැහැ කියන එක නේද? පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං අස්සන. ලෝකේ හදනවාද හිත හදනවාද? මේක නේද විප්ලවය. දැන් වර්තමානයේ සිදුවෙන යම් යම් අභියෝග තුළ මිනිස්සුන්ගේ කම්පණය මට හොඳට පේනවා. ඒක ඉතින් කවුරුවත් වැඩිකාරයක් කරන්න ඕනේ නිවැරදිකාරය කරන්න මම යන්නේ නැහැ කාටවත් පක්ෂ විරුද්ධව. නමුත් මම පේනවා මිනිස්සුන්ගේ දුර්වලකම විඳවන හැටි. ඒකට විකල්පයක් වෙලා විසඳුම් හොයන්න නැතුව අර ද්වේෂය අවස්සන තමන් දුක් විඳිනවා. කවුරු හරි වැඩිකාරය කරලා. ඔන්නෝමයි මේ තත්ත්වයේ හැටි. තව මොන අභියෝගයක් ආවත් අයකට අදාළ විසඳුම් හොයන වැරුණාම අර සිංහල භාෂාවේ තියෙන්නේ වෙච්ච දෙයට මක් කරන්නද කියලා. එතෙන් ආවහම මිනිස්සුયો අභියෝග තවත් ඉස්සරහට බරපතල වෙන්න පුළුවන්. මොනවද අටලෝ දහම. අටලෝ දහමට මුණ දෙනව ඇරුණාම කම්පාව කියන එක නැති වෙන්න ඕනේ නේද නිවිලා ඉන්න. දැන් මේ පෙන්වන්නේ කම්පාව නේද? ඒ කියන්නේ අදාළ විප්ලවයට යන්න ප්‍රමාණවත් නැහැ මල් පහන් පූජා කරන චෛත්‍ය හදන පින් කරන බුද්ධ ආගම. ඒක වැරදි එහෙම නෙවෙයි. අදාළ දුකින් නැති උතැනට යන්න ප්‍රමාණවත් නැහැ. ඒකේ තියෙනෙත් වේදසෝය. අර පව් අතහැරලා දුක් අතහැරලා විඳින සෝයක් ආයෙත් තියෙන්නේ. ඒක කෙටි කාලීනයි. ඒ වෙලාවට ඒක තියේ පොයේ දවසට ගෙදර ආපුවම ප්‍රශ්නයක් වුණොත් ආයෙත් ලෝභෙන් ද්වේෂයෙන් මොහෙන් ගහමන ගන්න වෙයි. උසාවි යන්න වෙයි, පලි ගන්න වෙයි. මෙන්න මේ කරුණු තේරුම් ගන්න පුළුවන් නම් බුදුවරු පැහැදිලි කරලා දෙනවා දාල තණ්හක්ඛය සුඛය අරමුණ මමත්වෙන් ගැනීමට තියෙන මුලාව අතහැරුණාම අපි ඊට එහා පැත්ත ගැන කතා කරන්න කැමති නැහැ, කතා කරන්නත් බෑ. අසංකත කියන්නේ ඒකයි. ත්‍රිපිටකයේ සූත්‍රයක සඳහන් වෙන්නේ එය තියෙනවා. මහණෙනි එහෙම එකක් තියෙන නිසා මිනිස්සුන්ට දුකින් මිදීමක් තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. නිවන කියන්නේ තියෙන එකක් කියලා වචන පෙන්වනවා. අරහම මේකට වර්තමාන වචන යොදන්න බෑ. ඒ හින්දා අසංකත කියලා කියනවා. මිනිසා මෙතෙන්ටපත් වුනහම මේ මිනිසාට මොහොන දෙන්න අභියෝග හමුවේදී උපේක්ෂා සහගතයි. උදාසීනයි. උදාසීනයි කියන්නේ කම්මැලි කියන එක නෙමෙයි. ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ඒ අවේදිත සෝයයි. මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පැතුරු ආදරයයි. මෙන්න මේ කරුණු තේරුම් ගනිමින් 16 එකක් වන්නා වූ මේ වේදිත සෝකේ පිටුපස ලුහු බැඳීම වෙනුවට එයත් අත නොහැරෙන 16 15ක් තරම් වන්නා වූ මේ ලෝකෝත්තර සෝයට හිම්කම් කියන්නට අවශ්‍ය නොවනස් පාදා ගැනීමට මෙම ධර්ම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා මහනුවර අස්ගිරිය වාරියපළ ශ්‍රී සුමංගල මාවත අංක 4-29 ලිපිනෙහි පදිංචි SB රත්නායක මහතා විසින් දරා තිබෙනවා. අරමුණු අතර මහනුවර අස්ගිරිය වාරියපළ ශ්‍රී සුමංගල මාවතේ අංක 4-29 ලිපිනෙහි පදිංචි SB රත්නායක මහතාගේ 2022 මාර්තු මාස 17 වන දිනට එදී ඇති ජන්මදිනය වෙනුවෙන් සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම පිණිස මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. පරලොස්පත්තන්ට යදුනා වූ එච්.ඒ. පියසේන පියාණන්, එච්.ඒ. නැන්සි නෝනා මෑණියන්, එස්.බී. පුංචිවණ්ඩා පියාණන් ආදී පරලොස්පත්තන්ට යදුනා වූ නම් වශයෙන් සඳහන් කළ නොකළ සියලු දෙනා පවුල් වලට කළ මෙහෙයවනුවෙන් ගෞරවයෙන් සිහිපත් කරන අතර යම්කිසි පුද්ගලයෙක් පින් බලාපොරොත්තු වෙනක උත්පත්ති ලබා ඇත්නම් ඒ සියලු දෙනා පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. මතුපතිනා භවයකදී ඉක්මන් මිනිසත් බව ලබා යලිත් උදාදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබ ජීවිතයේ මුලදීම
ත්‍රිලක්ෂණ වෙන දහම් කරුණක ගැඹුර සහ අනුගමනීය ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුළින් ඔවුන්ට සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මං පෙත්වරෝ වේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබී උන්වහන්සේගේ ආගමික ශාස්ත්‍රික මෙහෙවර ශාසනික මෙහෙවර ලෝකවාසී සත්‍යයගේ නිවීම පිණිස පවත්වාගෙන යාමට ශක්ති ධෛර්ය ලැබේවා යන්නද ඔවුන්ගේ ප්‍රාර්ථනයක් වෙනවා. එබැවින් ධර්ම දානයේදී ජනිත කරගත්තා වූ ආනිසංසයන් සහ අවබෝධය මත පිහිටා එතුමන්ට සුබ උපන්දිනයක් සමග දුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් සහභාගී වුණා වූ අනිකුත් හැමටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ රාජසූත්‍රයේ සඳහන් වෙන්නා වූ මේ ගාථාවේ සඳහන් වන්නා වූ කරුණ වටහා ගන්නට ලැබීම තුළින් ඉහාත්ම වශයෙන්ම බුදුවරු පැහැදිලි කර වදාළා වූ මේ විප්ලවීය වෙනසට ඔබේ හිතපත් කරගන්නට ධම්මැස පෑදේවා යන්න ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව. ඒ වගේම තවත් දෙයක් තිබෙනවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් සහ දහම් පඬු පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පරලෝකීය ඥාති වර්ගය සුවපත් වේවා. උපන්දින සමරණ මහත්මයාට සුබ උපන්දිනයක් වේවා. අනුග්‍රහක බෞතුන් හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයත් මෙලොව පරලොව අභිවෘද්ධිය සහ උතුම් නිවන් සුවත් පිණිසත් හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි දේශක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මහනුවර අස්ගිරිය වාරියපොළ ශ්‍රී සුමංගල මාවත අංක 4-29 ලිපිනෙහි පදිංචි SB රත්නායක මහතා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහනුවර අස්ගිරිය වාරියපොළ ශ්‍රී සුමංගල මාවත අංක 4-29 ලිපිනෙහි පදිංචි SB රත්නායක මහතාගේ 2022 වර්ෂයේ මාර්තු මාස 17 වන දිනට යෙදී ඇති ජන්මදිනයට ආශිර්වාද පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. පරලෝ සැපත් වන්නට යෙදුණු HA පියසේන පියාණන්, HA නැන්සි නෝනා මෑණියන්, SB පුංචි බණ්ඩා පියාණන් ආදී සියලු දෙනා පින් ලබා ගන්නා තැනක උත්පත්තිය ලබා ඇතනම් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබී උන්වහන්සේගේ ආගමික ශාසනික මෙහෙවර ලෝකවාසී සත්වයාගේ නිවීම පිණිස පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.